දැන් ඔයා දන්නවා ඉංග්‍රීසි භාෂාව දියුණු කරගෙන ඉස්සරහට යන්න කතාව ශ්‍රවණය කියවීම සහ ලිවීම කියන ශක්තියින් හතර සංවර්ධනය කරගන්න මූලිකව අවශ්‍ය කරන්නේ වාක්‍ය කියන ඒකකේ බව. වාක්‍යයක් කියන්නේ වචන කිහිපයක එකතුවක්, වචන පොකුරක්. A sentence is a cluster of words. වචන පොකුරක්. එතකොට භාෂාව නිවැරදිව භාවිතා කරන්න, නිවැරදිව හසුරුවන්න මෙන්න මේ වාක්‍ය අදාළ භාෂාවෙන් තනා ගැනීම, නිවැරදිව සකස් කර ගැනීම ඔබට අනිවාර්යෙන් අවශ්‍ය දෙයක් වෙනවා. හරි, චුට්ටක් හිතන්න. වාක්‍යයක් හදන්න අපිට අවශ්‍ය කරන්නේ වචන සමූහයක්. වචන භාෂාවක් ඇතුලේ වචන තියෙනවා විශාල ප්‍රමාණයක්, මහ විශාල ප්‍රමාණයක්. එතකොට මේ වචන කොටස් ගණනාවකට භාෂාව ඇතුලේ බෙදෙනවා. වචන මහා ගොඩක් තිබුණට වචන වර්ග සුවල්පයි තියෙන්නේ. දැන් ඔබ අහලා ඇති parts of speech. කතාව සඳහා භාවිත කරන කොටස්. මෙන්න මේ parts of speech කියන තැන මේ අපිට වාක්‍ය හදන්න කරන වචන ಜಾති ටික තියෙනවා, වචන වර්ග ටික. බලන්න nouns නාමපද. නාමපද කියන්නේ අපිට වාක්‍ය හදන්න අවශ්‍ය කරන එක් වචන වර්ගයක්. ක්‍රියාපද තව වචන වර්ගයක්. නාම විශේෂණ වචන වර්ගයක්. ක්‍රියා විශේෂණ වචන වර්ගයක්. සර්වනාම වචන වර්ගයක්. නිපාත පද වචන. එතකොට මේ කතාවේ කොටස්, මේ parts of speech කියන එක ඇතුලේ සාමාන්‍ය වාක්‍යයක් ගොඩනගා ගන්න අපිට අවශ්‍ය වෙන්නේ නාමපද, nouns, ක්‍රියාපද, verbs, නාම විශේෂණ, adjectives, ක්‍රියා විශේෂණ, adverbs, සර්වනාම, pronouns, නිපාත, prepositions. ඒ හැරුණුකොට අපිට හදාගත්ත වාක්‍ය දෙකක්, එහෙම නැත්නම් වාක්‍ය ඛණ්ඩ දෙකක්, එහෙම නැත්නම් වචන දෙකක් සම්බන්ධ කරන්න conjunctions, සංයෝජක නිපාත කියලා වර්ගයක් තියෙනවා. ඒ conjunctions අපිට භාවිතා කරන්න වෙන්නේ වාක්‍ය හදාගත්තට පස්සේ. වාක්‍ය සම්බන්ධ කරන්න. To join two sentences. We use conjunctions. Right. මෙතනදී මම මුලින් කියපු වාක්‍ය වර්ග 6. Nouns, verbs, adjectives, adverbs, pronouns and prepositions. වාක්‍යයක් තනන්න මෙන්න මේ වචන ಜಾති 6 ඔබට අනිවාර්යෙන් අවශ්‍ය වෙනවා. එතකොට භාෂාවක් ඇතුලේ වචන මහ විශාල ප්‍රමාණයක් තිබුණට අපිට අවශ්‍ය ඒ වචන මහ විශාල ප්‍රමාණයම ඔන්න ඔය කියන verbs, nouns, adjectives, adverbs, pronouns, prepositions වගේ මේ වචන වලට බෙදෙනවා. දැන් වාක්‍ය තනන්න යනකොට නාමපදේ කියන්නේ මොකක්ද? ඒ නාමපදේ පිළිබඳව අපි හදාරන්න දැනගන්න තියෙන්නේ මොනවද? අන්න ඒ ටික ඉගෙන ගැනීම. ක්‍රියාව කියන්නේ මොකක්ද? ක්‍රියාපදය, ක්‍රියාව ගැන දැනගන්න හදාරන්න තියෙන්නේ මොනවද? අන්න ඒ ටික දැන ගැනීම. නාම විශේෂණ, ක්‍රියා විශේෂණ, සර්වනාම, නිපාත මේ කියන්නේ මොනවද? සහ ඒ පිළිබඳ හදාරන්න ඕන, දැනගන්න ඕන ටික දැන ගැනීම අවශ්‍ය වෙනවා. හරි. එතනට යන්න කලින් අපි සරල වාක්‍යයක් දිහා බලමු. සරල වාක්‍යයක්, පුංචි වාක්‍යයක් සාමාන්‍යයෙන් අපි කතා කරන සිංහල භාෂාවේ. මම කියනවා මම ඉංග්‍රීසි කතා කරනවා. මම ඉංග්‍රීසි කතා කරනවා. අපි මේක ඉංග්‍රීසියෙන් කියනවා I speak English. I speak English. මම ඉංග්‍රීසි කතා කරනවා. I speak English. මේ වාක්‍ය දිහා බැලුවට පස්සේ මම ඉංග්‍රීසි කතා කරනවා කියන වාක්‍යයේ අපිට පැහැදිලිව පේනවා මේකේ වචන තුනයි තියෙන්නේ. මම කියන වචනය, ඉංග්‍රීසි කියන වචනය සහ කතා කරනවා කියන වචනය. මේ වචන තුනේ බලන්න යම් කිසි දෙයක් කිරීමක් අඟවන පදයක් මේ වචන තුන ඇතුලේ තියෙනවා. මොකක් හරි දෙයක් කරනවා කියලා පෙන්වන වචනයක්. ඒ තමයි කතා කරනවා. කතා කරනවා. මම යම් දෙයක් කරනවා. මම කරන දේ කතා කරනවා. එතකොට මෙන්න මේ කිරීමක්, කිසියම් දෙයක් කරන බව අඟවන පද. එහෙම නැත්නම් කිසියම් දෙයක් සිදු වෙනවා කියලා අඟවන පද. කිරීමක් හෝ
වීමක්. කිරීමක් හෝ වීමක් අඟවන පද මේවට අපි කියනවා ක්‍රියාපද verbs. ක්‍රියාව ලෙස සඳහන් වෙන්නේ කිරීමක් හෝ වීමක් අඟවන පද. හරි. එතකොට මම ඉංග්‍රීසි කතා කරනවා කියන වාක්‍යය තුලේ කතා කරනවා කියන්නේ ක්‍රියාව. verb. බලන්න මේ වාක්‍යය ඔය කතා කරනවා කියන ක්‍රියාව කරන්නේ කවුද? මම. කතා කරනවා කියන ක්‍රියාව කරන්නේ මම. ක්‍රියාව කරන්නේ මම. කතා කරනවා කියන ක්‍රියාව කරන්නේ මම. ක්‍රියාව කරන කෙනා මම. සාමාන්‍යයෙන් අපි භාෂාවක් තුල ක්‍රියාව කරන කෙනාට වාක්‍ය කතෘ කියලා කියනවා. දන්නවා subject. ඔයා දන්නවා ඒක subject කතෘ. කතෘ කිව්වේ කවුද එතකොට? ක්‍රියාව කරන කෙනා. The doer. right. එතකොට මම කතෘ කතා කරනවා කිව්වේ ක්‍රියාව. වාක්‍ය තුල මම කතා කරනවා. මොනවද මම කතා කරන්නේ? මොනවද මම කතා කරන්නේ? ඉංග්‍රීසි. මම කතා කරන්නේ ඉංග්‍රීසි. මගේ ක්‍රියාවට අහු වෙන්නේ ඉංග්‍රීසි. මගේ ක්‍රියාවට යට වෙන්නේ ඉංග්‍රීසි. ක්‍රියාවට අහු වෙන කෙනා, ක්‍රියාවට යටත් වෙන කෙනා, එයාට අපි කියනවා කර්මය, object. ක්‍රියාවට අහු වෙන කෙනා. ඒතකොට කතා කරනවා කියන ක්‍රියාව මම කරනකොට ඉංග්‍රීසි වලට ඒක කෙරෙනවා. මම කරනවා ඉංග්‍රීසි වලට කෙරෙනවා. කරන කෙනා කතෘ, කෙරෙන කෙනා කර්මය. ඒතකොට බලන්න සිංහල වාක්‍ය ඇතුලේ වාක්‍යයේ මුලින්ම ඉන්නේ මම, subject. කතෘ ඉස්සරලාම ඉන්නවා. and then ඉංග්‍රීසි object දෙවනුව කර්මයේ ඉන්නවා. and finally verb කතා කරනවා. අවසානයේ ක්‍රියාව ඉන්නවා. ඒතකොට සිංහල වාක්‍යයක් ගොඩනගන්නේ මුලින්ම ක්‍රියාව කරන කෙනා කතෘ, දෙවනුව ක්‍රියාවට යට කෙනා කර්මය. කර්මයක් ඉන්නවා නම් කර්මය. එහෙම නැත්නම් වාක්‍යයට අදාළ කර්මය නොවන වෙනයම් පදයක්. අවසානයේ ක්‍රියාව. කතෘ, කර්මය, ක්‍රියාව. subject, object and then finally verb. ඒත් මේක ඉංග්‍රීසියට යනකොට මේකේ පැත්ත මාරු වෙනවා. ක්‍රියාවේ සහ කර්මයේ තැන මාරු වෙනවා. ස්ථානය. මම ඉංග්‍රීසි කතා කරනවා. අපි මේක ඉංග්‍රීසියෙන් කියනවා I speak English. I speak English. මම කියන පදේ ඉංග්‍රීසියෙන් කිව්වේ I. අපි සිංහලෙන් මම කියනකොට ඉංග්‍රීසි කතා කරන මිනිස්සු I කියලා කියන්නේ. දෙවනුව speak ක්‍රියාව. ඉංග්‍රීසි වාක්‍යයට එනකොට කතෘ කරන කෙනා ඔය කරන කට්ටිය මුලම ඉන්නකොට දෙවනුව ක්‍රියාව සකස් වෙනවා. ඉංග්‍රීසි වාක්‍ය ගොඩනගෙන විදිය. I speak means කතා කරනවා. කතා කරනවා කියලා ඉංග්‍රීසි කතා කරන මිනිස්සු කිව්වේ speak කියලා. so I speak subject and then verb. finally object English ඉංග්‍රීසි. මගේ කතාවට මම කරන ක්‍රියාවට යට උනේ ඉංග්‍රීසි. so I speak English subject I and then verb speak and finally object English. subject verb object. ඒක තමයි ඉංග්‍රීසි පද පිළිවෙල. සිංහලේ කතෘ, subject, object, verb. ඉංග්‍රීසියට යනකොට subject, verb, object විදිහට සකස් වෙනවා. ඒක සරලව ඔබගේ මනස තුල සකස් කරගත යුතුයි. දැන් අපි සිංහලෙන් කතා කරනකොට අපිට ඔය වාක්‍යවල තියෙන පද ඒ කියන ව්‍යාකරණානුකූලව ඒ කියන පිළිවෙලට සකස් විය යුතුනේ කතා කරන වෙලාවට. මම ඉංග්‍රීසි කතා කරනවා. මම කතා කරනවා ඉංග්‍රීසි. ඔය එක එක විදිහට අපි සිංහලෙන් කියනවා. ඔය පද මාරු වුණා කියලා ගැටලුවක් නැහැ. ඒත් ඉංග්‍රීසියෙන් කතා කරනකොට ඉංග්‍රීසියෙන් ලියනකොට කොතනදිත් මුලින් කතෘ පදයක් දෙවනුව ක්‍රියාවත් සටහන් කළ යුතුයි. ඒක සාමාන්‍යයෙන් ඉංග්‍රීසි කතා කරන මිනිස්සු දිහා බැලුවාම පේනවා ඒ මිනිස්සු කතා කරනකොට මුලින්ම වාක්‍යයක් වෙනම ගත්තොත් වාක්‍යයක් මුලින්ම කතෘ දෙවනුව ක්‍රියාවත් කියන්න හැම මොහොතකම මේගොල්ලෝ වග බලාගන්න. ඒකට ඉංග්‍රීසි භාෂාව කතා කරනකොට සබ්ජෙක්ට් එක පළමුව කියනවා එක්ක දෙවනුව ක්‍රියාව අනිවාර්යෙන්ම කිව යුතුයි. ඒක සාමාන්‍යයෙන් අපිට පේන්න තියෙන දේ. එතකොට කතෘ සහ ක්‍රියාව නිවැරදිව සකස් කරගත්තොත් ඉංග්‍රීසි වාක්‍යයක් තුල ඔබ කියන්න යන ඔබ ප්‍රකාශ කරන්න යන අදහසේ මහ විශාල කතාවක්
ඔයා කරලා ඉවර කරා වෙනවා. මොකද කර්තෘ සහ ක්‍රියාව නිවැරදිව හරියට ගලපගත්තොත්. ඔයා තව කෙනෙකුට දෙන්න යන අදහස නිවැරදිව හරියට ඒ කෙනා වෙත සම්ප්‍රේෂණය කරගන්න අවශ්‍ය කරන මූලික කොටස් ටික පැහැදිලිවම කරන මේ කර්තෘ සහ ක්‍රියාව නිවැරදිව හරියට සකස් කරගත්තොත්. හරි. එතකොට මෙතනදී ඔබ කළ යුතු කාරණාව මෙතන පොඩ්ඩක් මොහොතක් හිතලා බලන්න. මම ඉංග්‍රීසි කතා කරනවා කියන වාක්‍ය දිහා බලනකොට I speak English. මේ වාක්‍යයේ වචන තුනක් තියෙනවා. පද තුනක්. දැන් බලන්න I කිව්වේ මම ඒක සර්වනාමයක්. It's a pronoun. සර්වනාමයක්. අර මම කියපු වචන ಜಾති හයෙන් එකක් සර්වනාමයක්. එතකොට මේ කතා කරනවා කියන වචනේ speak ඒක කතා කරනවා කිරීමක් අඟවන පදය. කිරීමක් පෙන්වන්නේ කරන දෙයක් අඟවන පදය. ඒක ක්‍රියාව. It's a verb. ඊට පස්සේ ඉංග්‍රීසි ඉංග්ලිෂ් කියලා කියන්නේ භාෂාවක නමක්. කිසියම් භාෂාවකට අපි දෙන නමක්. එතකොට අපි මොනම දෙයක් වෙනුවෙන් හරි භාවිතා කරන නමකට අපි කියනවා නාමයක්. භාෂාවකට දීපු නමක්. කිසියම් භාෂාවකට කියපු නමක්. ඉංග්‍රීසි කියන්නේ භාෂාවට අදාළ නම. ඕනම නමක් නාමයක්. දැන් මගේ නම රෝෂන්. මම මිනිහෙක්. අර මිනිහෙකුට දීපු නමක්. ඒක නාමයක්. ඉංග්‍රීසි කිව්වේ භාෂාවක්. භාෂාවට කියපු නමක්. නාමයක්. අපි ජීවත් වෙන රටේ නම ශ්‍රී ලංකාව. ශ්‍රී ලංකාව. මේ රටේ නම it's a noun නාමයක්. එතකොට අපි ලියන්න පාවිච්චි කරනවා පෑන. පෑන. ඒ උපකරණයට කියන නම පෑන නාමයක්. ඒක කිසියම් ස්ථානයකට වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පුද්ගලයෙකුට කියන නමක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් කිසියම් ද්‍රව්‍යයකට නමක් කියන නමක්, සතෙකුට කියන නමක්, අදහසකට සිතුවිල්ලකට කියන නමක්. ඕනම දෙයකට උනත් භාෂාවකට, කන්දකට, මුහුදකට, ගඟකට මේ ඕනම දෙයකට කියන නමක් ඒක නාමයක්. ඒතර නාමයක් කිව්වේ නමක්. ක්‍රියාවක් කිව්වේ කිරීමක් හෝ වීමක්, කරන දෙයක් හෝ වෙන දෙයක්. දැන් මම ඉංග්‍රීසි කතා කරනවා කියන වාක්‍යය ඇතුලේ I speak English කියන වාක්‍යය ඇතුලේ වචන තුනක් තියෙනවා. ඒ වචන තුන එකක් මම I කිව්වේ සර්වනාමයක්. සර්වනාම කියන්නේ නාමපද වෙනුවට භාවිතා කරන පද. නමයක් එතකොට මම සර්වනාමයක්. I කතා කරනවා speak ඒක ක්‍රියාවක්. ඉංග්‍රීසි ඒක නාමයක්. බලන්න මේ වාක්‍යය ඇතුලේ සර්වනාම කියන වචන જાතියෙන් එකක් තියෙනවා. ක්‍රියා කියන වචන જાතියෙන් එකක් තියෙනවා. නාම කියන වචන જાතියෙන් එකක් තියෙනවා. එතකොට ඔයා මොන වාක්‍යයක් සකස් කරගන්න ගියත් ඒ වාක්‍යය ඇතුලේ අනිවාර්යයෙන්ම ක්‍රියාව ඉඳී. කවුරු නැතත් ක්‍රියාව ඉන්න ඕන. ක්‍රියාව ඉන්න මොන වාක්‍යයක් ඇතුලේ. මොකද වාක්‍යයක් තුල ක්‍රියාවක් තිබෙන්නේ නැත්නම් ඒ වාක්‍යයේ අදහසක් ප්‍රකාශ වෙන්නේ නැහැ. සම්පූර්ණ අදහසක් නිවැරදි පැහැදිලි අදහසක් ප්‍රකාශ වෙන්න නම් වාක්‍ය තුල අනිවාර්යයෙන්ම ක්‍රියාවක් තියෙන්න ඕන. ක්‍රියාවක් නැත්නම් මෙතන වාක්‍යයකුත් නැහැ. because ක්‍රියාවක් නැති වාක්‍යයක් නැහැ. ක්‍රියාවක් නැති වාක්‍යයක් නැහැ. ඉතින් ක්‍රියාව අනිවාර්යංගය. හරි. එතකොට සර්වනාමයක් මෙතන තිබ්බා. ක්‍රියාව තියෙනවා. නාමය තියෙනවා. මේ මොන වචන જાතියක් මේකේ නැති වුණත් ක්‍රියාව අනිවාර්යයෙන්ම වාක්‍ය තුල තියෙන්න ඕන. එතකොට තමයි ඒක වාක්‍යයක් වෙන්නේ. එතකොට මෙන්න මේ ක්‍රියාවේ හැසිරීම ක්‍රියා තොග ගානේ විශාල ගණන් දහස් ගණන් ලක්ෂ ගණන් ක්‍රියා වෙනට ක්‍රියා මාර විදිහට තියෙනවා. ක්‍රියා තොගයක්. හැබැයි මේ ක්‍රියා කොච්චර තිබුණත් වාක්‍යයක් ඇතුළට ක්‍රියාව ගේනකොට ඒ කියන්නේ අපි කරන දේවල් නෙමෙයි අපි එදිනදා ජීවිතය තුල කරන දේවල් ක්‍රියාව තුල විස්තර වෙන්නේ. අන්නේ අපි කරන ක්‍රියා දිහා බලලා ඒ ක්‍රියාවේ හැසිරීම අපිට වෙන් කරලා වෙනම පැහැදිලි කොටස් කිහිපයකට කඩාගෙන මුළු මේ ලෝකේ තියෙන සියලුම ක්‍රියා කිසියම් කොටස් කිහිපයකට කඩාගෙන වෙනම පහසුවෙන් අධ්‍යයනය කරන්න පුළුවන් කෙටි ක්‍රම තියෙනවා. අපි ක්‍රියාව නිවැරදිව හසුරවන්න, ක්‍රියාව නිවැරදිව ගොඩනගන්න, ක්‍රියාව නිවැරදිව වාක්‍ය තුල යොදව ගන්න හැකියාව හදාගත්තේ නැත්නම් අපිට භාෂාමය හැකියාව ගොඩනැගීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. භාෂාව හරියට ගොඩනගා ගන්න නම්, භාෂාව හරියට පාවිච්චි කරන්න නම් ක්‍රියාව නිවැරදිව භාවිතා කිරීම කළ යුතුමයි. ඉතින් මේ ක්‍රියා තනින් එක එක අහුලාගෙන එක එක ක්‍රියාවලට එක එක වාක්‍ය જાති හදාගෙන මේ තොග ගානේ තියෙන මේ ක්‍රියාගොඩ සකස් කරලා පුරුදු පුහුණු වෙන්න අමාරුයි. මේක පහසු කෙටි ක්‍රමයකට මේ ක්‍රියා සියල්ල කිසියම් කොටස් කිහිපයකට කඩාගෙන පහසුවෙන් අධ්‍යයනය කරන්න පුළුවන් වටපිටාවක් තියෙනවා. ඉදිරි වීඩියෝවක ඒ ක්‍රියාව ගොඩනගෙන ආකාරය පැහැදිලිව විස්තර කරනවා. එතන තමයි ඔබ
ඉතා උනන්දුවෙන් ඕනකමෙන් ගැඹුරින් අධ්‍යයනය කළ යුතු දේ ක්‍රියාවේ හැසිරීම. මොකද ක්‍රියාව නිවැරදිව සකස් කරගත යුතුමයි භාෂාව හරියට භාවිතා කරන්න නම්. හරි, ක්‍රියාව පිළිබඳ හදාරන්න තියෙන දේ, ඉගෙන ගන්න තියෙන දේ ඔබට ඉදිරි වීඩියෝ එක පැහැදිලිව සඳහන් කරලා දෙනවා. එතකොට නාමපදය කියන දේ, නාමපදය කියන දේත් ඔබ දැනගත යුතු, හැදෑරිය යුතු කොටස් තියෙනවා, දැනගත යුතු දේවල් තියෙනවා. ඉතින් වාක්‍යයක් ඇතුළට නාමය එනකොට ඒ පිළිබඳව නාමය කියන්නේ මොකක්ද, නාමයේ වාක්‍යයක් තුළ හැසිරෙන්නේ කොහොමද කියන එක අපිට එතනදී පැහැදිලිව කතා කරන්න වෙනවා. ඒ වගේම සර්වනාම, ඒව නම් බොහෝ විට වචන කිහිපයක්, වචන ටිකක් පාඩම් කරගන්න තියෙන සර්වනාම, ඒත් එක්කම නිපාත they are very dangerous small words. බොහොම භයානක පොඩි වචන කියලා කියන්නේ ඒ කියන්නේ නිපාත යෙදුම බොහොම කල්පනාවෙන් කරන්න ඕන එකක්. ඒක අපිට ඔය නිපාත වචන ටික කටපාඩම් කරගත්තට නිපාතේ වෙන ගොඩනැගීම් ඉගෙන ගන්න දෙයක් නෑ. නිපාතේ දැනගන්න ඕන නිපාත යෙදෙන නිවැරදි හරි තැන්. ඒක වරදින දෙයක් පටස් ගාලා. ඒ කියන්නේ පොත් බලලා හදාරලා නිපාතය යොදවන තැන හරියටම 100%ක්ම හදාගන්න මම හිතන්නේ ඒක බොහොම අමාරුයි. නිපාතය යෙදෙන විදිහ නිවැරදිව හරියට දැනගන්න නම් ප්‍රායෝගික භාවිතය අවශ්‍යමයි. ඒ කියන්නේ ඉංග්‍රීසියෙන් ලියලා තියෙන දේවල් අපිට ගැඹුරෙන් කියවන්න වෙනවා. ඉංග්‍රීසි කතා කරන කට්ටිය කතා කරන දේවල් වලට සවන් දෙන්න වෙනවා. ඒ අනුව මව් භාෂාව විදිහට කතා කරන කට්ටිය, මව් භාෂාව විදිහට ඉංග්‍රීසි කතා කරන කට්ටියට සවන් දෙන එක තමයි මම හිතන්නේ වඩා සාර්ථකම දේ. ඉතින් ඒ අනුව අපිට ඒ ලියලා තියෙන ඔය නව කතා මොනවා හරි කියවීම සහ ඉංග්‍රීසි කතා කරන දේවල් වලට හරියට සවන් දීම තුල, ඒව අනුගමනය කිරීම තුල අපිට නිපාත භාවිතය පිළිබඳ හොඳ දැනුමක්, ඒක භාවිතා කරන්නේ කොහොමද, යෙදෙන තැන් පිළිබඳ ලොකු අවබෝධයක් ලබා ගන්න හැකියාව ශක්තිය තියෙනවා. හරි, ඒක ප්‍රායෝගික භාවිතය තුල සිදුවෙන දෙයක්. ඒක කරන්නේ කොහොමද? ඒ ප්‍රායෝගික භාවිතය ඒ දේවල් කරන්න ඕන වටපිටාව මම පැහැදිලිව ඔබට කියනවා. හරි, දැන් එතකොට මේ සාමාන්‍ය සරල වාක්‍යයක් ගත්තට පස්සේ මෙතන තව කාරණාවක් තියෙනවා ඔබ අවබෝධ කරගත යුතු. දැන් මට මේ නිකන් මොහොතක් හිතන්න, ඔබ ලෝකේ කාල කීයක් තියෙනවද? කාල අපි දන්න කාල 3යි තියෙන්නේ. ඒ තමයි ගත වෙන පවතින වර්තමානය present, ගත වෙච්ච කාලය, ගෙවිලා ගිය කාලය past අතීත කාලය, ඊළඟට ඉස්සරහට එන කාලය, ගෙවෙන්න තියෙන කාලය future අනාගත කාලය. එතකොට වර්තමානය present, අතීතය past, අනාගතය future. එතකොට ලෝකේ කාල 3යි, ඒ වර්තමානයේ, අතීතය සහ අනාගතය. භාෂාව භාවිතා කරන හැටි දැනගන්න මේ කාල 3 ගැන හැඟීමක්, දැනීමක්, අවබෝධයක් තිබිය යුතුයි. හරි, දැන් බලන්න ඔය කාලය කියන දේ කොතනද තියෙන්නේ? අපි දන්නවා. අපි දැන් මුලින් කතා කරපු වාක්‍ය මම ඉංග්‍රීසි කතා කරනවා. I speak English. මේ වාක්‍යයේ කාලය මොකද්ද? මම ඉංග්‍රීසි කතා කරනවා. කතා කරනවා කරන දෙයක්. කරනවා කියන්නේ වර්තමානය. කතා කරනවා වර්තමානය. present tense. මේ බලන්න, මම ඉංග්‍රීසි කතා කරා. කතා කරා වාක්‍ය කාලය අතීතය. කරපු දේ, කරපු ක්‍රියාව අතීතය. කරා. ඒක ගෙවිලා ගිහිල්ලා කරලා මම ඒක කරලා ඉවරයි. කරා අතීතයි. මම ඉංග්‍රීසි කතා කරා අතීතයි past tense. මම ඉංග්‍රීසි කතා කරන්නම්. නැත්තම් දැන් බලන්න, මම කියනවා දැන් හෙට තියෙන වැඩසටහනකදී මම කියනවා හරි මම ඉංග්‍රීසි කතා කරනවා. මම හෙට ඉංග්‍රීසි කතා කරනවා. මම හෙට ඉංග්‍රීසියෙන් කතා කරනවා. මේ කතා කරනවා කියන ක්‍රියාව දැන් කරන එකක් නෙවෙයි, අනාගතේ කරන එකක්. හෙට කරන එකක්. මම කතා කරන්නම්. හෙට අනාගතේ මේ දැන් කතා කරන මොහොතින් ඉස්සරහ වෙලාවක කරන දෙයක්. ඒ කියන්නේ කරන්න ඉන්න ක්‍රියාව අනාගතයි. ඒතර මම ඉංග්‍රීසි කතා කරන්නම්, මේ වාක්‍ය අනාගතයි, future tense. ඒතර බලන්න, මම ඉංග්‍රීසි කතා කරනවා වර්තමාන කාලිකයි, මම ඉංග්‍රීසි කතා කරා අතීත කාලිකයි, මම ඉංග්‍රීසි කතා කරන්නම් අනාගත කාලිකයි. කාල 3යි. දැන් පොඩ්ඩක් බලන්න, අපි කියන වාක්‍ය වර්තමානයි, වාක්‍ය අතීතයි, වාක්‍ය අනාගතයි. ඒත් මොහොතක් හිතන්න, මම ඉංග්‍රීසි කතා කරනවා කියන වාක්‍යය වර්තමානයි කියලා කියන්නේ කොතනින්ද? අවධානය දෙන්න. පැහැදිලිවම ඔබ වර්තමානයේ හඳුනගන්නේ කතා කරනවා කියන ක්‍රියාව දිහා බලලා.
මොකද මම කියන පදයට කාලයක් නැහැ. මම අදත් මම හෙටත් මම ඊයේත් මම හැමදාමත් මමම තමයි. මම කියන පදය තුල කාලයක් නැහැ. සර්වනාමික කාලයක් පැහැදිලිව පේන්නේ නැහැ. ඉංග්‍රීසි. මම ඉංග්‍රීසි කතා කරනවා මෙතන ගන්නවා ඉංග්‍රීසි කියන වචනේ. නාම පදයක්. කාලයක් නැහැ. ඉංග්‍රීසි කිව්වහම කාලයක් නැහැ. හැබැයි කතා කරනවා කිව්වහම ඒක කරනවා වර්තමානය තුල පවතින කාලය තුල කරන දෙයක් බව පැහැදිලිව පේනවා. එතකොට මේ වාක්‍යයේ වචන තුනක් තිබ්බට මම ඉංග්‍රීසි කතා කරනවා කියලා අපි මේක වර්තමාන කාලිකයි කියලා කියන්නේ කතා කරනවා කියන ක්‍රියාව දිහා බලලා. යන්නේ ඊළඟ වාක්‍යයට මම ඉංග්‍රීසි කතා කරා. මම කාලයක් නැහැ. ඉංග්‍රීසි කාලයක් නැහැ. ඒත් කතා කරා කරපු එක ගෙවිලා ගිහිල්ලා මම ඒ කරපු ඒ කතා කරනවා කියන ක්‍රියාව කරපු මොහොත ගෙවිලා ගිහිල්ලා ඒක අතීතෙට ගිහිල්ලා මං කතා කරා. ක්‍රියාව දිහා බලලා මං එතනදි කියනවා ඒ වාක්‍ය අතීතයි. එතකොට අතීතයේ කියන කාලය කියන්නේ ක්‍රියාව දිහා බලලා. ඊළඟ වාක්‍යය මම ඉංග්‍රීසි කතා කරන්නම්. මම ඉංග්‍රීසි කාලය කියන්නේ වචන. කතා කරන්නම් කියන වචනේ දිහා බලනකොට ඒක අනාගත බව පේනවා. කතා කරන්නම් මම තාම කතා කරේ නෑ. තාම කතා කරන්නේ නෑ මම. කතා කරන බලාපොරොත්තුවක් ඉස්සරහට එන්න තියෙන කාලයේ ඉස්සරහට එන්න තියෙන මට මූණ දෙන්න තියෙන මට මුණ ගැහෙන ඉදිරියට එන කාලය තුල මම කරන්න බලාපොරොත්තු වෙන ක්‍රියාවක්. කරයිද නැද්ද දන්නේ අනාගතේ හද්ද අවිනිශ්චිතයි. කාටවත් කියන්න බෑ පැහැදිලිව අනාගතේ. හද්ද අවිනිශ්චිතයි. හැබැයි බලාපොරොත්තුවක්. මම අනාගතයේ කිසියම් මොහොතක මේ ක්‍රියාව කරනවා කියන බලාපොරොත්තුවක්. එතකොට බලන්න කතා කරනවා කියන කතා කරાવી කියන ක්‍රියාව තුලින් අපි අනාගතය දකිනවා. දැන් මේ වාක්‍ය තුන දිහා බැලුවහම මේ වාක්‍ය මම ඉංග්‍රීසි කතා කරනවා වර්තමානයේ කිව්වෙත් present tense, මම ඉංග්‍රීසි කතා කරා past tense අතීතයේ කිව්වෙත්, මම ඉංග්‍රීසි කතා කරන්නම් future tense අනාගතය කියලා කිව්වෙත් ක්‍රියාව දිහා බලලා. එතකොට ලෝකේ කාල තුනයි වර්තමානයේ අතීතයේ අනාගතයේ කාලය තියෙන්නේ කොතනද ක්‍රියාව තුල. ඒක පැහැදිලි. වෙන කොහෙවත් නෙවෙයි කාලය ගැබ්බෙන්නේ ක්‍රියාව තුල. එතකොට අපිට පැහැදිලි නිගමනයකට එන්න පුළුවන් කාලය කියලා කියන්නේ ක්‍රියාව කරන තැන. ක්‍රියාව කරන තැන, ගත වෙන තැන ක්‍රියාව කරොත් ඒකට අපි වර්තමානයේ කියනවා. ගත වුණ තැන ක්‍රියාව කරනම අපි ඒකට අතීතය කියනවා. ගත වෙන්න තියෙන තැන ක්‍රියාව කරන බලාපොරොත්තු වෙනවා අපි ඒකට අනාගතය කියනවා. එතකොට බලන්න ක්‍රියාව තුලම තමයි අතීතයේ වර්තමානයේ අනාගතය කියන කාලය ගැබ්වෙන්නේ. කාලය. අතීතයේ වර්තමානයේ අනාගතයේ කියන කාලය ගැබ්වෙන්නේ ක්‍රියාව තුල. එතකොට ක්‍රියාවෙන් කරනවා, ක්‍රියාවෙන් බලන්න, ක්‍රියාවෙන් අපිට පැහැදිලිව කියනවා අපිට කරන දේ කිරීම එහෙම නැත්තම් වීම. දැන් වහිනවා කියන ක්‍රියාව බලන්න වහිනවා වෙන දෙයක්. වැටෙනවා වෙන දෙයක්. ක්‍රියා. එතකොට කරන දේ හෝ වෙන දේ කිරීම සිද්ධිය සිදුවීම ක්‍රියාව තුලින් සිදුවීම ප්‍රකාශ කරනවා. ක්‍රියාව තුලින් කාලය ප්‍රකාශ කරනවා. එතකොට ක්‍රියාව තුල අදාළ සිද්ධියයි අපි sannivedanaya කරන්න ඕන. අපි සම්ප්‍රේෂණය කරන්න ඕන අදහසේ අදාළ සිද්ධියයි ඒ සිද්ධිය සිදු වෙන කාලයයි පැහැදිලිවම සඳහන් කරන්නේ ක්‍රියාව. එතකොට ක්‍රියාව කියන දේ වාක්‍ය තුල නැති වුණොත් එතන සිද්ධියක් නැහැ, එතන කාලයක් නැහැ. ඒ කියන්නේ එතන අදහසක් නැහැ. එහෙනම් අදහස සම්පූර්ණ වෙන්න නම් ක්‍රියාව එතන ඉන්න ඕන. ඒ කියන්නේ වාක්‍යයේ වැදගත්ම කෙනා ක්‍රියාව. The verb is the heart of the sentence. වාක්‍යයේ හදවත ක්‍රියාව. ක්‍රියාව නැත්තම් එතන මොනවත් නැහැ. එතකොට ක්‍රියාව තුල තමයි කාලය සහ සිදුවීම ප්‍රකාශ කරන්නේ. මෙන්න මේ කාලය සහ සිදුවීම ඒ සිද්ධියට අදාළව වෙච්ච කාලයට අදාළව එහා මෙහා කරගන්න එක, හරියට සකස් කරගන්න එක අපි මෙතනදී මූලිකව ප්‍රධාන වශයෙන් කරගන්නවා. ඒ තුල තමයි ඔබට වාක්‍ය සකස් කිරීමේ ප්‍රවීණයෙකු බවට පත් වෙන්න පුළුවන් වෙන්නේ. අපි ක්‍රියාව පිළිබඳව ඊළඟ වීඩියෝ එකෙන් කතා කරනවා ක්‍රියාව ගොඩනගන්නේ කොහොමද කියලා. එතකොට ලෝකේ කාල තුනක් තියෙන බවත් ඒ කාල තුන ක්‍රියාව තුලින් ප්‍රකාශ වෙන බවත් කතා කරනකොට මම තව පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මොහොතක් හිතන්න අපි භාෂාවකින් මොකද්ද කරන්නේ? අපිට දෙන්න පුළුවන් sannivedanaya කරනවා කියන උත්තරේ. communication. ඒත් මොහොතක් හිතන්න සරලව පොඩ්ඩක් භාෂාවකින් මොකද්ද කරන්නේ? පැහැදිලිවම කිව්වොත් කතා කරනවා. කතා කරාට පස්සේනේ ලියන්නේ. අකුරු ගොඩ නැගෙන්නේ පස්සේනේ. අපි ඉස්සෙල්ලා කරන්නේ කතා කරන එකනේ. ඉපදිලා චුට්ටි කාලයක් යනකොට ගෙතුණා අපි කතා කරනවා. අපි වචනෙන් එක වචනෙන් පටන් ගන්න. බොහෝ විට ඒක අම්මා.
සමහර ළමයි තාත්තා කියනවා. එක වචනෙන් අපි කතාව පටන් ගන්න. ඕක ඕනම භාෂාවකට පොදු එක වචනෙන් පටන් ගන්න කතාව. කතා කරලා ඉවර වෙලා තමයි අවශ්‍ය නම් ඉස්කෝලේ ගිහින් අකුරු ගන්නලා ලියන්න කියවන්න පුරුදු කරන්නේ. දැන් නම් සමාජය තුල අනිවාර්යෙන් කියවීම ලියීම කියන කාරණාව අනිවාර්ය දෙයක් වෙලා හැම ළමයෙකුටම භාෂාවෙන් ලියන්න කියවන්න උගන්වනවා. නමුත් අතීත ශ්‍රී ලංකාවේ නැත්නම් අතීතේ ලෝකේ ඕනම රටක් ගත්තොත් එහෙම භාෂාව තුලින් ඒගොල්ලෝ කතා කරා විතරයි. ඔය ලියනවා කියනවා කියන පැත්ත බොහොම පසුකාලීනව ආපු දෙයක්. එතකොට ප්‍රශ්නේ භාෂාවෙන් මොකද්ද කරන්නේ? ප්‍රධාන දේ කතා කරන එක. මොනවාද කතා කරන්නේ? අපි කරන දේවල් අපිට වෙන දේවල්. වෙන මොනවා අපි කතා කරන්නද? අපි උදේ ඉඳන් රෑ වෙනකන් රෑ ඉඳන් එළි වෙනකන් කරන දේවල්. එහෙම නැත්නම් අපි වටේ ඉන්න කට්ටිය කරන දේවල්. එහෙම නැත්නම් අපිට වෙන දේවල්. මේ ලෝකේ ඕනම කෙනෙක් කරන දේවල් ඕනම කෙනෙකුට වෙන දේවල්. පණ ඇති හෝ පණ නැති. කතා කරන්න තියෙන ඔච්චරයි. කතා කරන්න තියෙන ඔච්චරයි මොහොතක් හිතන්න. කරන දේවල් සහ වෙන දේවල්. අපි කරන දේවල් අපිට වෙන දේවල්. අපි කරන දේවල් අපිට වෙන දේවල්. මේවා තමයි අපි කතා කරන්නේ. මෙතන පැහැදිලි මේක මේ භාෂාවේ ගොඩනැගීම පිළිබඳ අවබෝධයක් ලබා ගන්න භාෂාවෙන් කරන්නේ sannivedanaya කරන එක. එතන sannivedana කතාවේ ප්‍රධාන කතාව අපි කියනවා භාෂාවෙන් කරන්නේ කතා කරන එක. කතා කරන එක. ඒතකොට අපිට ඕන කතා කරන්න ඉංග්‍රීසි කතා කරන්න. We want to speak English. We want to speak English. අපිට ඉංග්‍රීසි කතා කරන්න ඕන. ලියන්න කියවන්න ඕන. ඒ ගැන කතා කරන එක වෙනයි. නමුත් කතා කරන එක තමයි ප්‍රධාන දේ. ඉංග්‍රීසි කතා කරන්න ඕන. මෙන්න කතා කරන දේ හරියට අවබෝධයෙන් මේක තේරුම් ගත්තොත් ලියනවා කියවනවා කියන කාරණා වඩා පහසුවෙන් අවබෝධ කරගන්න පුළුවන්. මොකද ඉංග්‍රීසි කියන්නේ ඉගෙනගෙන කතා කරන එකක් නෙවෙයි, කතා කරලා ඉගෙන ගන්න එකක්. කතා කරලා ඉගෙන ගන්න එකක්. ඉංග්‍රීසි නෙවෙයි ඕනම භාෂාවක්. ඉගෙනගෙන කතා කරන්න බෑ. ඒක විහිළුවක්. කතා කර කර මේවා ඉගෙන ගන්න. කතා කර කර ඉගෙන ගන්න. ඒ කියන්නේ දැන් මම මෙතනදී ඔබට කියනවා අවශ්‍ය කරන මූලිකම දේ කතාව. කතා කරන්නේ මොනවද? දෛනිකව අපි කරන දේවල් අපිට වෙන දේවල්. කරන දේවල් වෙන දේවල් කියන්නේ මොනවද? ක්‍රියා. එහෙනම් කතාව තුල ප්‍රධාන දේ ක්‍රියාව. ක්‍රියා පිළිබඳ කතා බහක් තමයි භාෂාවක් තුල සිද්ධ වෙන්නේ. ක්‍රියාවේ හැසිරීම, ක්‍රියාවේ ගොඩනැගීම ඉගෙන ගැනීම අත්‍යවශ්‍යයි. ඒක තමයි අපි මෙතනදී ප්‍රධාන වශයෙන් කරන්නේ. right. එතකොට බලන්න කතා කරන්නේ කරන දේවල් වෙන දේවල්. දැන් එතකොට ඒක එක්ක අපිට වැදගත් කතා කරනකොට මේ සිද්ධිය, මේ කරන දේ වර්තමානයේ කතාවක්ද අතීතයේ කතාවක්ද අනාගතයේ කතාවක්ද කාලය පිළිබඳ ඉංගියක් අනිවාර්යෙන් අවශ්‍යයි. ඇත්ත අදහස, නියම අදහස අහන කෙනාට ලියලා කියවලා තේරුම් ගන්න කෙනාට දැනගන්න. කාලය පිළිබඳ හැඟීමක් අවශ්‍යයි. එතකොට ක්‍රියාව ඒක එහා මෙහා වෙන කාලේ ඒ කාලය තුල ක්‍රියා වෙනස් වෙන විදි මේවා එක්කාසු කරගෙන ක්‍රියාව නිවැරදිව ගොඩනගාගෙන ඒ සැකස්ම හදාගෙන එන්නේ ඒ සැකස්ම හරහා අනිත් වචන ඒවට එකතු පහදු කරගෙන ඒවට එකතු කරගෙන ස්ටෙප් බයි ස්ටෙප් හිමීට කලබල නැහැ. ස්ටෙප් බයි ස්ටෙප් වාක්‍ය හදන හැටි හිමින් පුරුදු වෙනවා. පුරුදු වෙනවා කිය පොතේ ලියලා හිස්තැන් පුරවලා හරි දාලා යා කරලා නෑ. ප්‍රායෝගික භාවිතේ කතා කර කර පුරුදු වෙන්නේ. කතා කරනකොට පුරුදු වෙන්නේ ප්‍රායෝගික භාවිතය, practical usage. කතා කර කර පුරුදු වෙන්නේ. සරලව දන්නවා. දැන් ඔයා දන්නවා. ඔයා දන්න දේවල් ගොඩක් තියෙනවා. සරලව හිතන්න ඔයා උදේ කෙනෙක් හම්බුනාම ඔයා යාට අපි උදේට සුබ පතනවා. Hi, good morning. You spoke in English. ඔයා ඉංග්‍රීසියෙන් කතා කරේ. I'm sorry. Oh, thank you very much. ඉංග්‍රීසි. Happy birthday to you. Have a nice day. ඉංග්‍රීසි. සුබ පැතීම් කනගාටුව ප්‍රකාශ කිරීම ඉංග්‍රීසි. දන්න පොඩි දේවල් හැම නිතරම ඉංග්‍රීසියෙන් කතා කරන්න පටන් ගන්නවා. මම මේ කියන්නේ අර සිංග්ලිෂ් කියන භාෂාව ගැන නෙවෙයි. ඒ කිව්වේ ඉංග්‍රීසි වචන 5-6කුයි සිංහල වචන 5-6කුයි එකතු කරගෙන කතා කරන්නේ අපේ කට්ටිය. හරි මම Saturday evening 6:30 එන්නම්. No, it's not. It's English. ඒක කරලා වැඩක් නෑ. ඒක වෙනින් භාෂාවක්. ඒක කරලා වැඩ නෑ. ඒක කරා කියලා ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් වෙන්නේ නෑ. ඔය වචන ටිකක් හුරු වෙයි සමහරලාට සමහර ඉංග්‍රීසි වචන දන්නේ නෑ. සමහර සිංහල වචන දන්නේ නෑ. සිංහල ඉංග්‍රීසි කවලම් කරගෙන වෙන මැච් එකක් ඔය හදනවා. ඒක වෙනම භාෂාවක්. ඒක වෙනම විදිහකට කරගන්න. මම මෙතන කියන්නේ එහෙම නෙවෙයි. ඔයා දන්න දේවල් සම්පූර්ණ ඉංග්‍රීසි වාක්‍ය විදිහට ඉංග්‍රීසියෙම වාක්‍යද දෙකද තුනද දවසේ ඕනම වෙලාවක හැකි හැම විටම ඔයා දන්න ඉංග්‍රීසි දන්න විදිහට ප්‍රකාශ කරන්න පටන් ගන්න. වැරදුනාට බය වෙන්න එපා, පැටලුනාට බය වෙන්න එපා. වරදින්නේ, පැටලෙන්නේ, වැටෙන්නේ නැතුව කිසි කෙනෙක් මේ ලෝකේ සාර්ථකව එකපාරටම කිසිම දෙයක් කරලා නැහැ. At first you don't succeed.
try again. පුළුවන් තරම් කතා කරන්න. වැරදි පැටලි කතා කරනකොට ඔයා තේරුම් ගනි හරියට කරන්න ඕන මොකද්ද කියලා. ඔයා ගාව දැන් තියෙනවා ඉංග්‍රීසි ගොඩක්. මොකද ඔයාගේ ඉස්කෝලේ හැමදාම ඉංග්‍රීසි පීරියඩ් එකක් තිබ්බා. ඔයා ජීවත් වෙන වටපිටාවේ ඉංග්‍රීසි හැමතැනම තියෙනවා. ඔයා අන්තර්ජාලය තුල නිතර යන්නේ කෙනෙක්. ඉංග්‍රීසි නිතර අතපත ගන්නවා. ඔයා ටෙලිනාට්‍ය චිත්‍රපටි වගේ දේවල් බලනවා. එදිනදා සමාජය තුල ඉංග්‍රීසි හුඟක් ඔයා ගාව තියෙනවා. ඒ දන්නේ ඉංග්‍රීසිය කතා කර පුරුදු වෙන්න වැරදුනාට කමක් නැහැ. සමාජය ඉස්සරහා කතා කරන්න බය නැ යන්න කැලෑවකට. ගස් ගල් ඉස්සරහා කතා කරන්න ඒගොල්ලෝ මිනිස්සු කියලා හිතලා. එහෙම නැත්නම් යන්න කාමරයට වහගන්න දොර. ඉස්සරහා ඉන්න ඔයාගේ සගයා යාළුවා කියලා හිතලා ඔයාගේ රිෆ්ලෙක්ෂන් එක in the mirror, your reflection in the mirror. කණ්ණාඩිය තුල තියෙන ඔයාගේ රිෆ්ලෙක්ෂන් එක ඔයාගේ යාළුවා කියලා හිතන් එයත් එක්ක කතා කරන්න. පුළුවන් තරම් දවසේ උපරිම කාලයක් පුළුවන් තරම් කතා කරන්න කටහුරු වෙන්න. එතකොට වාක්‍ය තනන හැටි හරියටම ඊළඟ වීඩියෝ එකේ ගාන හරියට ක්‍රියාපද ඒ අදාළ කොටස් වලට වෙන් කරලා ඒක ඉගෙන ගන්න කොහොමද, පුරුදු වෙන්නේ කොහොමද, පාඩම් කරගන්නේ කොහොමද කියන එක මම මේකෙදි කියනවා. ඒක හුරු වෙනකොට ඔයාට හුඟක් දේ ප්‍රකාශ කරගන්න පුළුවන් වෙනවා. ඒතර මතකනේ අද ඔබ මේ වීඩියෝ එක බලලා ඔබ අනිවාර්යයෙන්ම කළ යුතු දේ තමයි වාක්‍යයක් කියන්නේ මොකක්ද, ඒ දේ තුල කෙරෙන්නේ මොකක්ද, භාෂාවකින් කෙරෙන්නේ මොකක්ද, ඒ කියන කාරණා ටික අවබෝධ කරගන්නවා වගේම ඔබ අනිවාර්යයෙන්ම කළ යුතු දේ මේ වීඩියෝ එක බලලා ඒ බලපු මොහොතේ ඉඳන් ඔයා දන්න ඉංග්‍රීසි හැම එකක්ම ඉංග්‍රීසියෙන් ඔයාට පුළුවන් හැමදේම කතා කරන්න පටන් ගන්න. ඔයා අද ඉංග්‍රීසියෙන් කිසියම් ප්‍රකාශන 5ක් 6ක් කරොත් ඔයා හිතට ගැම්මක් කරන් ජවයක් කරන් මට ඉංග්‍රීසි කතා කරන්න පුළුවන්. මම කතා කරනවාමයි කියන ගැම්ම අරන් ඒ ජවය අරන් ඔයා බහැලා අද ඉංග්‍රීසි වාක්‍ය 5ක් 6ක් කතා කරොත් ඔයා හෙට තවත් වැඩිපුර වාක්‍යයක් දෙකක් තුනක් කතා කරයි. අද කතා කරන ප්‍රමාණයට වඩා වැඩියමක් ඔයා හෙට කතා කරයි. ඔයා දිනපතා දවස් 2 3 4 5 7 8 10 12 මාසේ 2 3 ඉස්සරහට යනකොට ඔයා ඉංග්‍රීසි ගොඩක් කතා කරයි. අපි ජීවත් වෙන සමාජයේ ඇතිතරම් ඉංග්‍රීසි තියෙනවා. පටන් ගන්න කතා කරන්න අද ඉඳන් මේ දැන් ඉඳන් හැම නිතරම හිතන්න මට ඉංග්‍රීසි කතා කරන්න පුළුවන්. මම ඉංග්‍රීසි කතා කරනවාමයි කොහොම හරි සුද්ධකෝයි කතා කරනවාමයි හිතන්න. හිතලා පටන් ගන්න. දෙවැනි කාරණාව වැදගත්ම දේ භාෂාවක ඉතාමත් වැදගත්ම කොටස. දැන් භාෂාවේ කතාව ශ්‍රවණය කියවීම සහ ලියීම කියන කාරණා හතර සංවර්ධනය කර ගැනීම භාෂාව මනාව පුළුවන් වුණා වෙනවා. මෙතනදී ඔතන ওই භාෂාවේ තියෙන වැදගත්ම කාරණාව ශ්‍රවණය. මොකද අපි පුංචි කාලේ අපේ මව් භාෂාව කතා කරන්න හුරු වෙන්නේ මේ ශ්‍රවණය කියන ශක්තිය දිනු කරගෙන. ඒ කියන්නේ අපි වටේ ඉන්න අපේ දෙමාපියෝ සහෝදරයෝ අසල්වැසියෝ කතා කරන දේවල් අහලා දැකලා තමයි අපි භාෂාව කතා කරන්න හුරු වෙන්නේ. මොකද අපිට ඇහෙන දේවල් අපි කියන්න පුදුම ආසාවක් දක්වනවා. මිනිස්සුන්ගේ හැටි. මොකක් හරි එකක් ඇහුනොත් කාට හරි කියා ගන්නකම් ඒක අපිට ඉවසුමක් නැහැ. නිකන් හිතන්න කාගේ හරි මොකක් හරි එහෙම නැත්නම් දැන් අද රටේ පවතින කොරෝනා තත්ත්වයත් එක්ක රජෙන් මොකක් හරි විශේෂ නිවේදනයක් නිකුත් කරා. මේ රට වහනවා, එහෙම නැත්නම් වහපු රට අරිනවා, එහෙම නැත්නම් ඉස්කෝල වහනවා, ඉස්කෝල අර මොනවා හරි අලුත් තොරතුරක් රජෙන් නිකුත් කරොත් එහෙම ඒක අපේ කනට ඇහුනට පස්සේ අපිට ඉවසීමක් නැහැ. කවුරු හරි හම්බෙලා කාට හරි ඒක කියා ගන්නකම්. කියන්නේ ඇහිච්ච දෙයක් කියන්න අපි පුදුම උනන්දුවක් දක්වනවා. එතකොට මේ අහන එක අහලා සෙට් වෙනකොට අපේ කටෙන් ඕටෝමැටිකලි පිට වෙලා යනවා එළියට. ශ්‍රවණය තමයි ප්‍රබලම සාධකය කතාව දියුණු කරගන්න. ඉතින් එහෙනම් දැන් ඔයාට ඔයාගේ අන්තර්ජාලය භාවිතා කරන කට්ටිය ඔයාලා ඔය අන්තර්ජාලය ඇතුළේ ඔයාට හොයාගන්න පුළුවන්. මම වෙබ්සයිට් කිහිපයක් ඒ වගේම ඔය මව් භාෂාව විදිහට ඉංග්‍රීසි කතා කරන YouTube channel කිහිපයක් ගැන මම කියන්නම්. දැන් මම අද දාන්න මේකේ description box එකේ බලන්න. මම English speeches කියලා තියෙනවා මේ YouTube channel එකක්. මම ඒකේ link එක දාන්නම් description box එකේ. ඒ link එකෙන් ගිහිල්ලා ඒකේ තියෙන මොන හරි ස්පීච් තියෙන ඒවට සවන් දෙන්න ඔයාලට පුළුවන්. ඒ හැරෙනකොට තව තියෙනවා පොඩි ළමයි වෙනුවෙන් සකස් කරපු කතා කියන යම් YouTube channel. ඒ කියන්නේ YouTube Kids එකේ අපිට බලන්න පුළුවන් ඒවා. ඒ කියන්නේ පුංචි ළමයි වෙනුවෙන් දීපා. පුංචි ළමයි කියන්නේ ඉංග්‍රීසි කතාව ආරම්භ කරන ඕනම කෙනෙකුට සුදුසුයි. සරල වාක්‍ය, සරල වහර, තේරෙන විදිහට, දැනෙන විදිහට යනවා. සමහර වගේ සබ්ටයිටල් තියෙනවා. මම ඒ කිහිපයක්ම description box එකේ විස්තරත් එක්ක දාන්නම්. ඔබට
ඉංග්‍රීසි කතා කරන මව් භාෂාව විදිහට ඉංග්‍රීසි කතා කරන කට්ටියගේ ඉංග්‍රීසි වලට ශ්‍රවණය කරන්න පුළුවන් ඒ ශ්‍රවණය කරන්න අවශ්‍ය කරන වැදගත් හොඳ YouTube channel කිහිපයක් ඒ වගේම ෆෝන් එකට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් app කිහිපයක් මම description box එකේ දානවා. ඒවට යන්න ගිහිල්ලා ඔයාට කැමති මොකක් හරි පොඩි දෙයක් ගන්න. වැඩි වෙලාවක් නෙවෙයි විනාඩි 5ක විතර track එකක් ගන්න. ඒක නැවත අහන්න. හොඳට අහන්න ඔයා headset එක ගහගෙන එහෙම නැත්නම් ළඟ හොඳට සද්ද ඇහෙන විදිහට ඒ මව් භාෂාව විදිහට ඉංග්‍රීසි කතා කරන කට්ටිය ස්පීච් එකක් වෙන්න පුළුවන් කෙනෙක් පවත්වන කතාවක් ඒක කිසියම් වීඩියෝ එකක් එතන ඩිස්කෂන් එකක් මොනවා හරි සාකච්ඡාවකින් දෙන්නේ කතා බහ කරන එකක් කන්වර්සේෂන්ස් කියලා අපි කියන්නේ ඒ කන්වර්සේෂන් එකක් මොකක් හරි කමක් නැහැ විනාඩි 5ක විතර පොඩි ට්‍රැක් එකක් නැවත අහන්න ඒක 50 වතාවක්ද 100 වතාවක්ද වැදගත් නැහැ හොඳට කනට ඇහිලා තේරෙනකන් අහන්න ඔයාට ඉංග්‍රීසි වලට එකපාරටම කන දැම්මට පස්සේ ඒගොල්ලෝ කියන්නේ මොනවද කියන එක පැහැදිලිව ඇහෙන්නේ නැහැ. ඒ කියන්නේ ඔයාගේ කන ඉංග්‍රීසියට හුරු නැති නිසා. සමහර කට්ටිය ඉන්නවා කන හුරු වෙලා පැහැදිලිව ඇහෙන අයත් ඉන්නවා. ඒ ඇහෙන අයත් නොඇහෙන අයත් හැම කෙනාම දිගින් දිගට අහන්න. පැහැදිලිව නොතේරෙන කෙනෙක් නම් ඔයා වැඩිපුර අහන්න. ඕක 30 40 වතාවක් 50 වතාවක් ඔය විනාඩි 5 පොඩි ට්‍රැක් එක අහනකොට ඔයාට ඕකේ කියන දේ කනට ඇහිලා පැහැදිලිව ඒ වචන වෙන වශයෙන් ඇහිලා මේ කිව්වේ මේ වචනේ කියන එක හඳුනා ගන්න පුළුවන් වෙනවා. තවදුරටත් දිගින් දිගට අහනකොට අර අපි මේ වීඩියෝ ක්ලිප් එකක් බලාගෙන අපි කියමු මොකක් හරි කාටුන් එහෙම නැත්නම් ටෙලි නාට්‍යයක් එහෙම නැත්නම් චිත්‍රපටි කොටසක් කියලා ඒ සිද්ධියත් බලාගෙන ඔයා දිගින් දිගට අහනකොට ඔයාට ඕක තේරෙන්න ගන්නවා. අදම පටන් ගන්න දන්න හැම දෙයක්ම පුළුවන් විදිහට ඉංග්‍රීසියෙන් හැමනිටම කතා කරන්නත් මොකක් හරි වීඩියෝ ක්ලිප් එකක් අරගෙන ඒකේ විනාඩි 5ක් වැඩි උනේ 5ක වගේ පොඩි කෑල්ලක් නැවත ඒක අහන්න. ඒක 30 40 50 60 70 වතාවක් 100 වතාවක් වුණ ප්‍රශ්නයක් නෑ. because repetition is the key. නැවත එකම දේ කරනකොට තමයි ඒ දේ හොඳට පුළුවන් වෙන්නේ. ඒක සාමාන්‍ය ලෝක ධර්මතාවය. හරි. එතකොට ඒ දේ ඔබ කළ යුතුයි. ශ්‍රවණය සහ කතාව දියුණු කරගන්න මේ පිළිබඳ තවත් වැඩි විස්තර වඩා පැහැදිලිව ඉදිරි වීඩියෝ වල කතා කරනවා. හරි එහෙනම් ඔබ කළ යුතු දේ තමයි හොඳට ගැම්මක් ගන්න, හොඳ හුස්මක් ගන්න. මට ඉංග්‍රීසි කතා කරන්න පුළුවන්. මම ඉංග්‍රීසි කතා කරනවාමයි කියන ගැම්ම, ජවය හැමනිතරම ගන්න. right. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකේ මුණ ගැහෙමු.